ඊට පස්සේ මෙතනදී ආයි මේ ප්‍රොඩක්ෂන් කර්ව් එක මේ කඩේරි හම්බ වෙනවා. ඊට පස්සේ ආයි කරන්නේ මම මෙතන ඉඳන් ඉහළට කඩේරි වලින් රේඛාවෙන් යනවා. මෙතනත් මේ y1 කියලා අවුට්පුට් එක දාන්න. මේකට අදාළ අවුට්පුට් එක තමයි මෙතනත් තියෙන්නේ y1. ඊට පස්සේ මෙතන y2 කියලා දාගමු. මෙතනත් y2 කියලා දාන්න. ඊට පස්සේ පොයින්ට් දෙක මම මෙතන ඊළඟ පොයින්ට් එක මාක් කරනවා. එතකොට මේ පොයින්ට් දෙක මම යා කරලා මම මෙහෙම කර්ව් එක හඳ ගන්නවා. එතකොට මම මෙතන ප්‍රයිස් එක දාන්න, මෙතන අවුට්පුට් එක දාන්න. එතකොට බලන්න මේ එන්නේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක. මේ එන්නේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක. එතකොට අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී අපි කිව්වා ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක අප්වර්ඩ් ස්ලෝප් වෙනවා කියලා. අර KID මොඩල් එකේදී සහ ISLM මොඩල් එකේදී අපි උපකල්පනය කරේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක හොරිසොන්ටල් තියෙනවා කියලා. ඒත් අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක කතා කරද්දී ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක තවදුරටත් හොරිසොන්ටල් වෙන්නේ නැහැ. ඒක අප්වර්ඩ් ස්ලෝප් වෙනවා කියලා කිව්වා. එතකොට ඒක තමයි මේ අපි හදාගත්තේ. එතකොට ඩෙරිවේෂන් එක තමයි මේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එකේ. හරි. ඕක තමයි සිද්ධිය. මේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක ගන්න. තව දෙයක් කියන්න තියෙනවා. මෙතන අපි ලේබර් මාකට් එකට ආවොත් මේ ලේබර් මාකට් එකේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එක තමයි මේ මෙතන තියෙන්නේ. දැන් මම ඔය කහ පාටින් මාක් කරේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එක. මේ තියෙන ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එක. මේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් මම ඊළඟට කරන්නේ අපේ අලුතෙන් හම්බුන ලේබර් ඩිමාන්ඩ් කර්ව් එකට කඩිරිවරින් රේඛාවක් අඳිනවා. කඩිරිවර රේඛාවක් ඇඳාම මෙතන තමයි පොයින්ට් එක හම්බ වෙන්නේ. මම එතන පොයින්ට් එකේ ඉඳන් මේ පැත්තට ආපහු රේඛාවක් අඳිනවා. එතකොට මම මෙතන n3 කියලා මාක් කරන්න. එතකොට බලන්න මෙතනදී තියෙන ශ්‍රම ඉල්ලුමයි මෙතනදී තියෙන ශ්‍රම ඉල්ලුමයි වෙනස්. ඒ කියන්නේ මෙතන මේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ තියෙන ශ්‍රම ඉල්ලුමට වඩා මෙතන අලුතෙන් අපි අලුතෙන් හම්බුන කර්ව් එකට යා කරපු පොයින්ට් එකේදී හම්බ වෙන ශ්‍රම ඉල්ලුම වැඩි. එතකොට එතනදී ඉක්ලිබ්‍රියම් එකේ තියෙන ශ්‍රම ඉල්ලුමට වඩා ලේබර් ඩිමාන්ඩ් එකට වඩා මෙතනදී හම්බ වෙන ලේබර් ඩිමාන්ඩ් එක වැඩි. ඒ නිසා අපි කියනවා ඒකට එක්සස් ලේබර් ඩිමාන්ඩ් එකක් කියලා. මෙතන වෙනසට ඒ කියන්නේ n3 n2 අතර වෙනස n1 සහ n3 අතර වෙනසට n1 සහ n3 අතර වෙනසට අපි කියනවා excess labor demand එකක් කියලා. excess labor demand එකක් කියලා. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි aggregate supply එක ගැන කතා කරද්දී කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි යමු aggregate demand curve එක හදාගන්න. මම ඒකට එන්න කලින් මෙතන මතක් කරලා ඉන්නා aggregate demand curve එක හදද්දී AD එක හදද්දී ඒ කියන්නේ demand side එක මේ මොඩල් එකේ තියෙන demand side එක ඒක හදද්දී අපි පාවිච්චි කරන්නේ IS curve එකයි LM curve එකයි. IS curve එක LM curve එකයි පාවිච්චි කරලා තමයි අපි aggregate demand curve එක හදාගන්න ඕන. derivation of ඊළඟ එක derivation of aggregate demand curve. තමයි AD curve එක aggregate demand curve. මෙතනදී මම කිව්වා ඉස්සෙල්ලා aggregate demand එකත් එක්ක සම්බන්ධ වෙනකොට නැත්නම් aggregate demand curve එක ගන්නකොට අපි පාවිච්චි කරන්න ඕනේ IS එකයි කියන්නේ IS curve එකයි LM curve එකයි. හරි. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ IS curve එකයි LM curve එකයි ඇඳගන්න. මම මේක පොඩියට අඳින්නම්.
එතකොට IS curve එක LM curve එක අඳිද්දී අපි රිලේෂන්ෂිප් එක පෙන්වන්නේ IS සහ LM curve වල රිලේෂන්ෂිප් එක පෙන්වන්නේ ඉන්ට්‍රස්ට් රේට් එකයි national output එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එක තමයි ඉන්ට්‍රස්ට් රේට් එකයි national output එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එක තමයි IS curve එකෙන් සහ LM curve එකෙන් පෙන්වන්නේ. එතකොට IS curve එක මෙහෙම ඩවුන්වර්ඩ් තමයි ස්ලෝප් උනේ. ඒ කියන්නේ පහළට තමයි බෑවුම් උනේ. එතකොට මේක අපි IS කියලා මාක් කරමු. ඊට පස්සේ අපි LM curve එක ඇඳලා LM curve එක මෙව අප්වර්ඩ් ස්ලෝප් වුණා. එතකොට මේක LM කියලා මාක් කරනවා. එතකොට IS LM ඉක්ලිබ්‍රියම් එක මේ දෙක ඉන්ටර්සෙප්ට් වෙන තැනදී ඉන්ටර්සෙක්ෂන් එකේදී හම්බ වෙනවා. එතකොට ISL මම තව දෙයක් මතක් කරන්නම් IS LM ඉක්ලිබ්‍රියම් එකේදී මනි මාකට් එකයි ගුඩ්ස් මාකට් එකයි ඉක්ලිබ්‍රියම් එකට එනවා. ඒක තමයි අපි IS LM ඉක්ලිබ්‍රියම් එකෙන් කතා කරන්නේ. එතකොට මෙතනදී ඉක්ලිබ්‍රියම් ඉන්ට්‍රස්ට් රේට් එක හැදෙනවා. මම ඒක I ස්ටාර් වලින් පෙන්නුවේ. ඒ වගේම තමයි මෙතනදී රෂනල් අවුට්පුට් එක හැදෙනවා. ඊට පස්සේ මම කරන්නේ දැන් මට ඕනේ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කර්ව් එක හදාගන්න. එහෙනම් ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කර්ව් එක හදාගන්න ඕන නිසා මම මෙහෙම පල්ලෙහෙන් ඇඳ ගන්නවා. ඉස්සල්ල වගේම මෙතනට P සිරස් අක්ෂයට P දානවා, තිරස් අක්ෂයට Y දානවා. ඊට පස්සේ මෙහෙම ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් මම පල්ලෙහාට මෙහෙම කඩිරි වලින් ආයෙ ඇඳගෙන එනවා. ඊපස්සේ මම මේ හරින් විතරේ පොයින්ට් එක මාක් කරගන්නවා. ඊට පස්සේ අර ඉස්සල්ල වගේම අපි assumption එකක් කරන්න ඕනේ. අපි assume කරනවා. අපි assume කරමු price level decrease වෙනවා කියලා. price level decrease වෙනවා කියලා හිතමු. හොඳට මතක තියාගන්න මේ අපි මේ assumption එක කරන වෙලාවෙත් price level decrease වෙනවා කියලා assumption එක කරන වෙලාවෙත් අර money illusion wage rigidity කියන ඒ ඔක්කොම assumption ඒ විදිහටම තියෙනවා. දැන් මේ මොඩල් එකේදී අපි presence of money illusion කියන දේ තියෙනවා කියලා උපකල්පනය කරා. ඒත් wage rigidity කියන එක මෙතනදී නෑ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඒවා එහෙමම තියෙනවා. ඒවට මුකුත් වෙන්නේ නෑ. price level decrease වෙනවා. price level decrease වෙනකොට වෙන්නේ price level decrease වෙනකොට වෙන්නේ දැන් අපි ඉන්නේ ISLM ඉක්ලිබ්‍රියම් එක යටතේනේ. ISLM ඉක්ලිබ්‍රියම් එක යටතේ තමයි ඉන්නේ. එතකොට ISLM ඉක්ලිබ්‍රියම් එක යටතේ price level change වුණොත් වෙනස් වෙන විචල්්‍ය මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. price level වෙනස් වුණාම change වෙන දේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේක ස්ටක් වෙනවා මට මුකුත්ම කරන්න බෑ. තප්පරයක් දෙන්න ඕනේ. විනාඩියක් දෙන්න. හරි දැන් හරි. අපි assumption එක කරේ මේ price level decrease වෙනවා කියලා. එතකොට price level decrease වුණොත් මේ price level decrease වුණොත් දැන් අපි හිතන්න ඕනේ දැන් price level decrease වුණාම මේ ISLM equilibrium එකේ තියෙන මොන දෙයකටද ඒක බලපාන්නේ කියලා. මොන දෙයකටද ඒක බලපාන්නේ කියලා අපි බලන්න ඕනේ. දැන් අපි ISLM කතා කරනකොට ඒකේ price level එකකට සම්බන්ධ වෙලා තිබ්බේ LM වල LM curve එක හදද්දී අපි සමාන කරේ MD equal වෙනවා MS ට. එතකොට මෙතන අපි MS හදාගන්නකොට කිව්වා capital MS divided by P. එතකොට තමයි අපිට ආවේ
රියල් ඩිමාන්ඩ් සොරි රියල් සප්ලයි ඔෆ් මනි. ඒ කියන්නේ මූර්ත මුදල් සැපීම නැත්නම් සිම්පල් MS. හරි. එතකොට කැපිටල් MS divided by P තමයි අපිට MS කියලා සිම්පල් MS කියලා ආවේ. එන්නේ ඒ දේ තමයි දැන් අපි මෙතනට සම්බන්ධ කරගන්න ඕනේ. MS divided by P. එතකොට මෙතන බලන්න දැන් අපි assumption එක කරන්නේ price level decrease වෙනවා කියලා. දැන් MS ආපු කතාව දැන් කිව්වම ඉස්සෙල්ලා MS එන්නේ මෙතන simple MS තමයි එන්න ඕනේ. simple MS එන්නේ capital MS divided by P. එතකොට තමයි MS simple MS එන්නේ. එතකොට හිතන්න මෙතන price level increase වුණාම වෙන්නේ අපේ real money supply එක decrease වෙන එක. real money supply එක sorry අපි මෙතන assumption එක කරන්නේ price level decrease වෙනවා කියලා. මම මේක ආයි කියන්නම්. derivation of aggregate demand curve. හරි ඉස්සෙල්ලා මම කරේ IS එකයි LM එකේ curve එක ඇඳලා initial equilibrium එකේ ඉඳන් මෙහෙම පල්ලයට point එකක් ඇඳලා. එතකොට මෙතන මම තිරස්චක්ෂය පෙන්නුවා P, සිරස්චක්ෂය පෙන්නුවා P, තිරස්චක්ෂය පෙන්වනවා මම Y. ඊට පස්සේ මම assumption level decrease වෙනවා කියලා. හරි. තොර ප්‍රයිස් වෙනකොට ඊළඟට වෙන ප්‍රතිවිපාකය අපි මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. දැන් ඉන්නේ අපි ISLM ඉක්ලිබ්‍රියම් එකේ. එහෙනම් මේ ISLM ඉක්ලිබ්‍රියම් එකේදී ප්‍රයිස් ලෙවල් වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මොන කර්ව් එකද කියලා අපි දැනගන්න ඕනේ. අර ඉස්සල්ලා වගේම තමයි අපි ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක ගත්තේ. ඒ වගේම තමයි මේ P වෙනස් වුණොත් මොන සාධකයේද වෙනස් වෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මොන කර්ව් එකටද බලපාන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට එතනදී අපි දන්නවා ප්‍රයිස් ලෙවල් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි LM කර්ව් එක ගන්නකොට අපි LM කර්ව් එක ගත්තේ මනි මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එකට එන තැන. එතනදී simple MD equal වුණා simple MS ට. එතකොට MS අපිට ලියන්න පුළුවන් වුණ තව විදියක් තමයි capital MS divided by P. එතකොට තමයි MS ආවේ simple MS ආවේ. එතකොට දැන් හිතන්න price level decrease වුණොත් මෙතනගේ නැත්නම් real money supply එක increase වෙනවා. price level decrease වුණොත් real money supply එක increase වෙනවා. real money supply එක increase වෙනවා කියන්නේ ඒක බලපාන්නේ LM curve එකට. real money supply එක increase වෙනවා කියන්නේ ඒක බලපාන්නේ LM curve එකට. එහෙනම් LM curve එකත් upward LM curve එකත් shift වෙන්න තමයි ඒක බලපාන්නේ. ඒ කියන්නේ MS වැඩි වෙනවා කියන්නේ LM curve එක දකුණට විතැන් වෙනවා. එතකොට LM curve එක මෙතනදී අපි දකුණට විතැන් කරන්න ඕනේ. එතකොට LM curve එක මෙන්න මෙහෙම දකුණට විතැන් වෙනවා. එතකොට මම මේක LM2 කියලා පෙන්නන්න. ඊට පස්සේ අලුත් ඉක්ලිබ්‍රියම් එකක් හැදෙනවා. එතකොට මෙතන ඉක්ලිබ්‍රියම් එක. එතකොට I එකක් හැදෙනවා අලුතෙන්. එතකොට price level decrease වුණාම වෙන්නේ interest rate decrease වෙනවා මෙතන. එතනදී interest rate decrease වෙනවා. ඒ වගේම තමයි මෙතන national output එක increase වෙනවා. Y1. ඊට පස්සේ මම මෙතන ඉඳන් ආයි මෙතන පල්ලෙහාටම එනකම් හඩේරි වලින් ඇඳන් එන්න. ඊට පස්සේ මම මේ හරින් විතර මේ පොයින්ට් එක මාක් කරන්න. ඊට පස්සේ දැන් අපිට පොයින්ට් දෙකක් තියෙනවා. ඒ පොයින්ට් දෙකම යා කරලා මම මෙහෙම කර්ව් එකක් අඳින්නම්. මෙහෙම කර්ව් එක ඇඳාම එන්නේ කර්ව් එක තමයි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කර්ව් එක. AD කර්ව් එක තමයි ඔය එන්නේ. එතකොට ඕන අපිට මේ පැත්තෙන් P1 ගන්න පුළුවන්. මෙතන P2 ගන්න පුළුවන්. මෙතන Y මෙතන Y1 Y star. හරි. ඕක තමයි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකට නැත්නම් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කර්ව් එක ගන්න විදිය. ඔය ටික තමයි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකටයි ඇග්‍රිගේට් සප්ලයි එකට අදාළව කියන්න තියෙන්නේ.
ඊළඟට අපි ගියොත් අපිට කතා කරන්න තියෙන්නේ ෆුල් මාකට් එක ගැන. ඒ කියන්නේ ෆුල් මාකට් එක කියන්නේ මෙතන අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකයි ඇග්‍රිගේට් සප්ලයි එකයි කනෙක්ට් කරලා ඒ කියන්නේ සෝරි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකයි ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී අපි කියනවා අපිට මාකට් තුනක් හම්බ වෙනවා. එකක් තමයි ගුඩ්ස් මාකට් එක, අනිත් එක ෆයිනෑන්ෂල් මාකට් එක නැත්නම් මනි මාකට් එක, අනිත් අන්තිම එක තමයි ලේබර් මාකට් එක. එහෙනම් ඔය මාකට් හතරම එකට එකතු කරලා අපි දැන් මාකට් එක නැත්නම් ෆුල් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එක හදාගන්න යන්නේ. හරි. ලොකු වෙනසක් නෑ මේ කිව්ව දේවල්මයි තියෙන්නේ. හදාගන්න ලේසි. පේන එකත් අදිමු. ෆුල් මාකට් එක. දැන් අපි අදින්න යන්නේ ෆුල් මාකට්. මෙතනදී මාකට් වර්ග තුනම හැදෙන හැටි කතා කරනවා. මම ඉස්සල්ලාම මේ පැත්තෙන් අදින්නම් ලේබර් මාකට් එක. මේ පැත්තට මෙහෙම ගලාගෙන යනවා හරි. මෙහෙම වම් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට ගලාගෙන යන විදිහට තමයි මම අදින්නේ. ඒක නිසා මම මේ පැත්තෙන් තමයි ඉස්සල්ලාම අදින්න ගන්නේ. හරි. ඉස්සල්ලාම අදින්නේ එතකොට ලේබර් මාකට් එක. ලේබර් මාකට් එක තමයි අදින්නේ. ලේබර් මාකට් එක අදිනකොට ලේබර් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එක ඉස්සල්ලාම ඇඳගන්න. එතකොට ඉක්ලිබ්‍රියම් එකේදී ND සමානයි NS එනවා. මම මේ එකින් එක කරන්නේ කට්ටිය කියපු නිසා ඒ කියන්නේ මුලින් ඉඳන්ම කරන්න ඕන නිසා. මීට වඩා මේව කරපු අය ඇති. ඒ හින්දා එහෙම කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් ඉවසන් ඉන්න. හරි. ලේබර් මාකට් එකේදී අපි දන්නවා ලේබර් ඩිමාන්ඩ් එකයි ලේබර් සප්ලයි එකයි එකිනෙකට සමාන වෙනවා. එතකොට අපි කර්ව් දෙක ඇඳ ගන්න ඕනි ඉස්සෙල්ලා. මේ තියෙන ලේබර් ඩිමාන්ඩ් කර්ව් එක. ලේබර් ඩිමාන්ඩ් කර්ව් එක මාක් කරනකොට අපි කැපිටල් W equal වෙනවා P into F ND ට. ඒ වගේම තමයි ඊට පස්සේ අපි ලේබර් සප්ලයි කර්ව් එකත් මෙහෙම අඳිමු. උඩ කැපිටල් W equal වෙනවා Q into NS. Q into NS. ඊට පස්සේ ඉක්ලිබ්‍රියම් එක මාක් කරගන්න. එතකොට මෙතන අපි සාමාන්‍ය කැපිටල් N දාන්නේ. දැන් අපි ඒවා අඳිනකොට ඉස්සෙල්ලා කිව්වා කැපිටල් N තමයි දැන් සිරස් අක්ෂයට එන්නේ. ඊට පස්සේ තිරස් අක්ෂයට කැපිටල් W දානවා. නොමිනල් වේජ් රේට් එක. එතකොට මෙතන N1 කියලා මාක් කරන්නම් මම. මෙතන W1 කියලා මම මාක් කරන්න. ඊට පස්සේ මම කරන්නේ මේ එක්කම මේක කඩේරි වෙන ටිකක් යා කරලා මේ හරියෙන් වගේ අද ගන්න මේ ප්‍රොඩක්ෂන් කර්ව් එක. ප්‍රොඩක්ෂන් කර්ව් එක අද ගන්න. ඒතර ප්‍රොඩක්ෂන් කර්ව් එක අඳිද්දී අපි මේ සිරස් අක්ෂය දාන්නේ කැපිටල් N, තිරස් අක්ෂයේ y දානවා. ඊට පස්සේ අපේ කර්ව් එකේ හැඩය ආවේ මෙන්න මේ විදියට. කර්ව් එකේ හැඩය එන්නේ මෙන්න මේ විදියට. මේක මේ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ කරන්නේ මේ කඩේරි වලින් ඇඳ එක මම මෙහාට තව ගන්නවා. කියන්නේ ප්‍රොඩක්ෂන් කර්ව් එක හම්බ වෙනකම් මම මෙහාට ගන්නවා. හරි. ඊට පස්සේ මෙතන හම්බ වෙනවා. මෙතනදී මාක් කරන පොයින්ට් එක. මම ඊට පස්සේ කරන්නේ එතකොට දැන් මෙතන n level එක නැත්නම් employment level එක තමයි මෙතන employment level එකටත් එන්නේ. N1 N1. ඊට පස්සේ මම මෙතනට ගන්න Y1 කියලා. Y1 කියලා මෙතනට මේ අවුට්පුට් එකට ගන්නවා. ඊට පස්සේ කරන්නේ මම මෙතන අදින්නම් ගුඩ්ස් මාකට් එක. ගුඩ්ස් මාකට් එකට අදාළ graph එක මම මෙතන අදින්නම්. ඊට පස්සේ තමයි ISLM මොඩල් එකට අදාළ නැත්නම් ගුඩ්ස් මාකට් එකයි මනි මාකට් එකයි එකට එකතු කරලා graph එක ඊළඟට අදින්න.
එතන goods market එකයි ෆයිනෑන්ෂල් මාකට් එක නැත්නම් මනි මාකට් එකයි එකට එකතු කරලා graph එක අඳින්න. එතකොට මෙතනින් පෙන්වන්නේ IS LM equilibrium එක. මේ පිළිවෙලටම තමයි අපිට ඉස්සරහට අඳින්නත් තියෙන නිසා මේ පිළිවෙලටම යන්න. එතකොට මම මෙතනට ගන්නම් goods market එක. goods market එක ගන්න. එතකොට දැන් මේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් මම ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක කඩිරිවෙන රේඛාව ඇඳලා ඊට පස්සේ මම කරේ මේ එම්ප්ලොයිමන්ට් ලෙවල් එක නම් කරා ඊට පස්සේ අවුට්පුට් ලෙවල් එක නම් කරා ඊට පස්සේ මම කරන්නේ මෙතන ඉඳන් ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ ඉඳන් ආපහු ඉහළට යනවා පහු ඉහළට යනවා නොහොම ආපහු ඉහළට යනවා මේ ඉහළට යන පොයින්ට් එක මම මෙතන මාක් පොයින්ට් එක මාක් කරගන්න. අපි දන්නවා goods market එකේදී අපිට හම්බ වෙනවා aggregate demand එකයි aggregate supply එකයි. aggregate demand එකයි aggregate supply එකයි හම්බ වෙනවා. එතකොට මම කරන්නේ එතකොට aggregate demand එක එතකොට මම මෙතන අක්ෂය P දාන්නම් මෙතන අක්ෂය Y දාන්නම්. aggregate demand එක මෙහෙම පල්ලෙහාට තමයි බෑවුම් වෙන්නේ. aggregate demand එක. ඒ වගේම තමයි aggregate supply curve එක ඉහළට බෑවුම් වෙනවා. හරි මේ ඉන්නේ aggregate supply එක. එතකොට මම මෙතන point එකේ y1 කියලාම දාන්න. ඊට පස්සේ මෙතන මම p1 කියලා දාන්න. ඊට පස්සේ මෙතන ඉඳන් ආයි උඩට කඩිරි වලින් රේඛාව දින්න. ඊපස්සේ එතනත් පොයින්ට් එකක් මම මාක් කරගන්න මෙතන. ඊට පස්සේ මෙතන මේ අපි කතා කරන්නේ IS LM. ඒ කියන්නේ IS curve එකයි LM curve එකයි. එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා goods market එකයි financial market එක නැත්නම් money market එකයි. goods market එකයි money market එකයි equilibrium එකට එන්නේ IS LM එකේ. එතකොට මෙතන අපි අඳින්න ඕනේ IS LM curve දෙක. IS curve එකයි LM curve එකයි. එතකොට මම මෙතන relationship එක විදිහට I දානවා සිරස් අක්ෂේ y දානවා තිරස් අක්ෂේ. එතකොට IS curve එක පහතට මෙහෙම බෑවුම් වෙනවා. IS curve එක පහතට බෑවුම් වෙනවා. ඒ වගේම තමයි LM curve එක මෙහෙම ඉහළට බෑවුම් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන මං I1 කියලා ගන්න මෙතන y1 කියලා ගන්න. ඔන්න ඔය විදිහට තමයි මාකට් තුනම එකතු කරලා අපි ඉක්ලිබ්‍රියම් එක හදාගන්නේ. මාකට් තුනම එකතු කරලා ඉක්ලිබ්‍රියම් එක හදාගන්නේ. ඔය විදිහටම තමයි ඉස්සරහට අපි අර assumption මාරු කරද්දී ඒ වගේම තමයි assumption relax කරද්දී වෙන කතාත් ඔන්න ඔය විදිහටම තමයි කතා කරන්න ඕනේ. ඉස්සල්ලාම කරන්න ඕනේ අපි initial equilibrium එක හදාගන්න එක. initial equilibrium එකෙන් පස්සේ දැන් initial equilibrium එක අපි ඇන්දේ ඒ විදිහටම ඉස්සල්ලාම රූප සරණ ටික ඇඳගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අර වෙනස් වෙන දේ නිසා මේ කර්ව් වලට වෙනස් වීම ඊළඟට ඇඳගෙන යන්න තියෙන්නේ. හරි. එච්චරයි. ඊට පස්සේ මම මෙතනින් තව දෙයක් පෙන්නන්න. මේ AD දැන් අපි ඉන්න මොඩල් එක aggregate demand aggregate supply මොඩල් එක. aggregate demand aggregate supply මොඩල් එක. මේ aggregate demand aggregate supply මොඩල් එකේදී equilibrium එක යටතේ අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේක. ඒ කියන්නේ wage rate එකක් determine වෙනවා. aggregate demand aggregate supply model එක යටතේ තීරණය වෙන එක දෙයක් තමයි wage rate එක. wage rate එක තීරණය වෙනවා. ඒ වගේම තමයි මෙතන ගත්තොත් N1 ඒ කියන්නේ employment level එක. employment level එක කොච්චරක්ද කියන එක තීරණය වෙනවා. ආර්ථික employment level එක කොච්චරක්ද කියන එක තීරණය වෙනවා. ඒ වගේම තමයි මෙතන production function එකට ගියාම රටේ national output එක කොච්චරක්ද කියන එකත් මේ aggregate demand aggregate supply model එකෙන් අපිට පෙන්නනවා. national output එක කොච්චරක්ද කියන එකත් ඒකෙන් පෙන්නනවා. ඊට පස්සේ මෙතනට ගියාම අපිට පෙන්නනවා goods market එකේ මෙතන price level කොහොමද කියලා. ආර්ථිකයේ price level එක කොහොමද කියලා. price level අපිට represent කරනවා.
ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක. ඒ වගේම තමයි මෙතනට ගියාම අපිට පේනවා ඉන්ට්‍රෙස්ට් රේට්. ඉන්ට්‍රෙස්ට් රේට් අපිට පේනවා. පාඩමේ මුලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී අපි මුලින් කතා කරනකොට මේවා කිව්වා කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ඉක්විලිබ්‍රියම් එක හැදෙන්නේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ මේ ෆිස්කල් පොලිසි එකයි මොනිටරි පොලිසි එකයි සිදුවන වෙනස්කම් නිසා කොහොමද ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකට ඒක බලපාන්නේ කියලා කතා කරන්න. දැන් ඒක තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. හරි. අපි ඉකොනොමික් පොලිසිස් ගත්තොත් මම මේක පාඩම තව සරල කරන්න. ඉකොනොමික් පොලිසි ගත්තොත් අපිට ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ඩිමාන්ඩ් සයිඩ් එකේ තියෙන පොලිසි. නැත්තම් අපි කියනවා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් මැනේජ්මන්ට් පොලිසි. ඒ කියන්නේ සමහර ඉල්ලුම කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්ති ගැන තමයි මේ ඉකොනොමි පොලිසි යටතේ මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක යටතේ කතා කරන්නේ. ඒ වගේම තමයි ඇග්‍රිගේට් සප්ලයි එක මැනේජ් කරන පොලිසිත් තියෙනවා. මෙතන වැඩිම අවධානය යොමු කරන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක මැනේජ් කරන පොලිසි දෙකක් ගැන. එතකොට ඇග්‍රිගේට් ඩිමාන්ඩ් මැනේජ්මන්ට් පොලිසි ගත්තොත් අපිට ඒව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකයේ සමහර ඉල්ලුම කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එකක් තමයි ෆිස්කල් පොලිසි එක. ෆිස්කල් පොලිසි එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක මොනිටරි පොලිසි එක. මොනිටරි පොලිසි. ෆිස්කල් පොලිසි කියලා කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය නැත්තම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. අයවැය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය කියලා කියන්නේ તો ෆිස්කල් පොලිසි එකටම තමයි. මොනිටරි පොලිසි එක කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ මහා භාණ්ඩාගාරය. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය විසින් තමයි ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ. මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. එතකොට ෆිස්කල් පොලිසි එකේදී අපි පාවිච්චි කරන මේන් ඉන්ස්ට්‍රුමන්ට් දෙකක් තියෙනවා. කියන්නේ ප්‍රතිපත්තිමය උපකරණ කියලා. පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් කියලා. එතකොට ෆිස්කල් පොලිසි එකේ ඉන්ස්ට්‍රුමන්ට් දෙකක් තියෙනවා. ප්‍රධාන ඉන්ස්ට්‍රුමන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක. අනිත් එක තමයි ටැක්ස්. ඒ කියන්නේ රාජ්‍ය බදු ටැක්සස්. හැබැයි අපිට මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී මැඩම් ඉගැන්වුවේ නම් ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක විතරයි බලපානවා කියලා. හැබැයි ටැක්ස් වෙනස් වුණොත් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක ඉක්ලිබ්‍රියම් වෙනස් වෙන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් බලන්න. මම අද කතා කරන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් ගැන විතරයි. ඇග්‍රිගේට් මේ ටැක්ස් එක වෙනස් වුණාම වෙන දේ හිතා ගන්න පුළුවන්. ඒක වෙන වෙලාවක බලන්න. එතකොට ෆිස්කල් පොලිසි එකේ ඉන්ස්ට්‍රුමන්ට් දෙකයි. එක තමයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක, අනිත් එක ටැක්ස් එක. එක්ක ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් ඉන්ක්‍රීස් කරනවා නැත්නම් ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් ඩික්‍රීස් කරනවා. ඊට පස්සේ ටැක්ස් ගත්තොත් ටැක්ස් ඉන්ක්‍රීස් කරන්නත් පුළුවන්, ටැක්ස් ඩික්‍රීස් කරන්නත් පුළුවන්. එතකොට ඒවැ බලපෑම මත මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකට ඒක බලපාන්න පුළුවන්. මේ ප්‍රතිවිපාක ගැන මේක පාඩම කරාට පස්සේ ඉස්සලම ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් ගැන කතා කරනවා. ඊට පස්සේ අනිත් ඒවා ගැන පොඩ්ඩක් බලන්න. මොනිටරි පොලිසි එක ගත්තාම මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. එතකොට මොනිටරි පොලිසි එකේ අපි පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් විදියට පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්ම මනි සප්ලයි එක. මුදල් සැපයුම. ඊට අමතරව මොනිටරි පොලිසි එකෙන් කියන්නේ නම් ඉන්ට්‍රෙස්ට් රේට් එකත් යාලා කන්ට්‍රෝල් කරනවා කියලා. ඒතර ඉන්ට්‍රෙස්ට් රේට් එක කන්ට්‍රෝල් වෙන්න මේ මනි සප්ලයි එක තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මනි සප්ලයි එකට ඉම්පැක්ට් එකක් කරලා ඒකෙන් ඉන්ට්‍රෙස්ට් රේට් වලට